समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයෙන්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරමු. ඒ උතුම් බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා,
මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන චේතනාව. අපි මේ බලාපොරොත්තුවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේහි සංග්‍රහ වෙලා තියෙන උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගන්න. මේ ගාථා රත්නයේ ධම්මපද පාළියේ ලෝක කියන වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් අරමුණු කරගෙන රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. බිම්බිසාර මහරජුරුවන්ගේ එක පුතෙක් හිටියා අභය රාජ කියලා. අභය රාජ කුමාරයා යුවරජ තනතුරක් දීලා රජුරෝ රටේ වෙනත් ප්‍රදේශයක කටයුතුත් ඔහුට බාර දීලා තියෙනවා. ඉතින් ඒ වගේ රටේ තැන් තැන් වල ඇති වෙන කැරලි කෝලාහල සමතයකට පත් කරමින් ජනතාවට යහපත සිදු කරමින් කටයුතු කරන්න අභය රාජ කුමාරයාට පවරලා තියෙනකොට බිම්බිසාර රජුරුවන්ගේ මේ මහ රාජ්‍යයේ එක ප්‍රදේශයක ආපහු සැරයක් කැරැල්ලක් ඇති වුණා. මේ කැරැල්ල සංසිඳවන්නත් රජුරුව බාර කළේම අභය රාජ කුමාරයාටමයි. කැරලි ප්‍රදේශයට ගමන් කරලා කැරලි කරුවන් සමතයකට පත් කරලා සාමකාමී පරිසරයක් ඒ තුළ ගොඩනගලා අභය කුමාරයා ආපුහම රජුරවන්ට බොහොම සතුටුයි අභයගේ මේ ක්‍රියාව පිළිබඳව. අභය කුමාරයා මේ කැරැල්ල මර්ධනය කරපු එකේ සතුටට බිම්බිසාර මහරජුරුව අභය කුමාරයාට දවස් 7කට රටේ රජකම දුන්නා. රජකම දුන්නා විතරක් නෙමෙයි, මේ දවස් 7 මනාව සතුටු වීම සඳහා නැටුමින්, ගැයුමින්, වැයුමින් ඔහුව සනසන්න මේ කාර්ය සඳහා ඊටාම දක්ෂ නළඟනක්ද පවරලා දුන්නා. මේ නාටිකාංගනාව දවස් 7ක් වෙනකම්ම අභය රාජ කුමාරයා නැටුම්, ගැයුම්, වැයුම් වලින් සැනසුවා. 7 වෙනි දවසේ අභය කුමාරයා නළඟනත් අඬගහගෙන ගඟට ගියා දිය නාන්න. පිරිස ගඟේ දිය නාලා අභය කුමාරයා මේ නළඟනත් එක්ක ආරක්ෂක පිරිසත් එක්ක උයනට ගියා. උයනට ගිහිල්ලා විවේක ගන්න වෙලාවෙත් මේ නළඟන ආපහු තමන්ගේ කාර්යය පටන් ගත්තා. හැබැයි සඳහන් කරනවා දවස් 7ක් පුරාවට ඇය බොහොම අඩුවෙන් තමයි ආහාර අනුභව කළේ. ඒ වැඩිපුර ආහාර ගත්තාම මේ නටන්න අපහසු නිසා, රංගනයේ යෙදෙන්න අපහසුයි. එඳ අඩු ආහාරයක් ගත්තේ. නමුත් දවසේ වැඩි කාලයක් ඇය රංගනයේම තමයි යෙදෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස් ගාණක් ඇගේ කුස නිතරම උවමනාවට වඩා සෙලවෙනවා. ඉතින් ඒ වේදනාව තිබුණා. ඉතින් එදා උයනේදී නර්තනයේ යෙදිලා ඉන්න අතරම ඇය මැරිලම වැටුණා. කුසේ හටගත් ආබාධයක් එක්ක. හැබැයි ඉතින් අභය රාජ කුමාරයාට මේක දරා ගන්න බැරුව ගියා. ඒ තරම් මහා දුක් ගින්දරක් තමන්ගේ හිතේ ඇති වුණා. අභය කල්පනා කළා මේ දුක් ගින්දර නිමා ගන්න කොහාටද යන්නේ? මාලිගාවට ගියා කියලා මේ දුක නිමෙන්නේ නැහැ. වෙන කෙනෙකුට කීවා කියලා මේ දුක නිමන්න බෑ.
කවුද මේක නිමන්න සමත්? අබේට මතක් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අබේ මාලිගාවට ගියේ නෑ. අබේ කෙලින්ම ගියේ වේළුවනාරාමෙට. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට දන ගහලා වැඳලා අබේ තමන්ගේ දුක භාග්‍යතුන් වහන්සේට කීවා. ස්වාමීනි, දවස් 7ක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මාව සනසපු ඒ සුරූපී නලංගන අද දවල් කාලේ නර්තනයේ යෙදලා ඉන්න අතරතුර මැරිලම වැටුණා. 7 දවසක් තිස්සේ මාව සතුටු කරපු ඇයගේ මරණය දැකලා ස්වාමීනි හිතේ ඉපදිච්ච ශෝක ගින්න මෙතෙකයි ප්‍රකාශ කරන්න බෑ කියලා. මේ ගින්න නිමනව නම් නිමන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරමයි කියලත් මම දන්නවා. ඒ නිසා මම මාලිගාවට නොයා භාග්‍යතුන් වහන්සේ හොයාගෙනම ආවා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අබය මේක ශෝක කරන්න වටින තැනක් නෙමෙයි. මේක දුක් වෙන්න සුදුසු තැනක් නෙමෙයි. අබය මේ කාන්තාව අද විතරක් නෙමෙයි ඔබ සතුටු කළේ. මේ සංසාරේ පෙරත් තවත් නොඑක් ආත්ම භාවවල නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් ඇය ඔබ සනසපු අවස්ථාත් බොහොමයි. මේ විදිහට ඇය ඔබ ඉදිරිපිටම මැරිලා වැටිච්ච අවස්ථාත් බොහොමයි. ඒ හැම මොහොතකම හිතේ ඇති වුණ ගින්න මෙතෙකයි නිමක් නැහැ. ඇය වෙනියෙන් ඔබ හලාපු කඳුළු මෙතෙකයි ඉවරෙකුත් නැහැ. ඒ තරම් සංසාර ගමනේ මැය වෙනුවෙන්ම අඬලා තියෙනවා කියලා. මේක ඇය වෙනුවෙන් අඬන තවත් එක ආත්මයක් විතරයි. ඉතින් මේ විදිහට කරුණු දක්වලා භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරාම අබේ කුමාරයාගේ හිතේ තිබිච්ච දුක නිමිලා ගියා. මොකද මේ භවයේ විතරක් නෙමෙයි ඇය වෙනුවෙන් අඬලා තියෙන්නේ. පෙරත් අඬලා තියෙනවා, අදත් අඬනවා. මතුවටත් මේක ඉවරයක් නෑ කියන කාරණාව නිසා. නමුත් ඒ කාරණාව අබේට පැහැදිලි කරලා අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. මම සඳහන් කළා ධම්මපද පාළියේ ලෝක වර්ගයේ තියෙන ගාථා රත්නයක් තමයි මාතෘකාව හැටියට යොදාගන්නේ කියලා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාලේ මෙන්න මේ අබයගේ සිදුවීම පදනම් කරගෙන. ඒ ගාථා රත්නයේ තමයි ඒත පස්සත්තිමන් ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සංගා විජානතං. ගාථාවේ සරල තේරුම තමයි ආත්ම භාවය. මේ ආත්ම භාවය තුල අනුවන පුද්ගලයා ලොකු බැඳීමක් ඇති කරගන්නවා. නැත්නම් මේ ජීවිතයේ සම්බන්ධයෙන් අඥානයා ලොකු බැඳීමක් ඇති කරගන්නවා. නමුත් සඳහන් කරනවා මේ ආත්ම භාවයේ හැබෑ තොරතුරු දන්න ඥානවන්තයා මේ ආත්ම භවය ගැන කිසි ඇල්මක් කිසි බැඳීමක් කවදාවත් ඇති කරගන්නේ නැහැ කියලා. අඥානයා මේ ආත්මයට බැඳෙනවා. ඥානවන්තයා නමුත් කවදාවත් මේකට බැඳෙන්නේ නැහැ කියන එකයි සරලවම සඳහන් කරන්න තියෙන්නේ. ඒ කාරණාව අපි විස්තර සහිතව තව ටිකක් සාකච්ඡා කරමු. සඳහන් කරනවා බාලා යත්ත පස්සත්තිමන් ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති. කාටද මේ බාලයා කියලා කියන්නේ? බාලයා කියලා මෙතන කියන්නේ අඥානයට. බාලයා කියන්නේ වයසින් බාල කෙනාට නෙමේ, නුවණින් මුහුකුරා ගිහිල්ලා නැති කෙනාට. අඥානය තමයි බාලයා කියලා කියන්නේ. එතකොට මේ කයට කවුද බැඳෙන්නේ? අඥානය. අඥානයා මේ ලෝකයට බැඳෙනවා. හැබැයි මෙතන ලෝකය කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරන ලෝකය ගැන නෙමෙයි.
පංචස්කන්ධ ලෝකය ගැන. බඹයක් පමණ වෙච්ච මේ ශරීරයේ පිළිබඳව තමයි එහෙම සඳහන් කරන්නේ. අනුවණය මේකට බැඳෙනවා. නමුත් සඳහන් කරනවා මේකේ බැඳෙන්න දෙයක් කොහෙද තියෙන්නේ කියලා. ඇලෙන්න දෙයක් කොහෙද තියෙන්නේ? මමය මාගේය කියලා ගත හැකි දෙයක්, ගත යුතු දෙයක් මේ ශරීරය ඇතුලේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. සැබවින්ම ධර්මයේ ගැඹුරට යනකොට පැහැදිලි කළා මම කියලා පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් කතා බහ කරනකොට ඒකට කියන්නේ සම්මුතියේදී. සම්මුතියේදී මම කියලා කෙනෙක් ඉන්නවා. නමුත් පරමාර්ථ ලෝකේ මම කියලා කෙනෙක් නැහැ. වෙනත් අපි කතා කරන බොහෝ දේවල්. අපි රතය කියලා ගත්තාම, මේසය කියලා ගත්තාම මේ තියෙන කොටස් කීපයක එකතුවක්. නමුත් කොටස් වලට වෙන් කළොත් එතන රතයක් නැහැ. මේ කයත් එහෙමයි. සම්මුතියේ මම කියලා කෙනෙක් ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා එහෙම ඇලිලා අල්ලගන්න වටින එකක් නෙමෙයි මේ පංචස්කන්ධ ලෝකය කියලා කියන්නේ. ගත යුත්තක් හරයක් මේ තුල නැහැ. ඒ නිසා සඳහන් කළා යත්ත බාලා විසීදಂತಿ. ගැලීමය මමය මාගේ යන වැරදි අදහසය. මේ කය කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. අපි හැමෝගෙම කය කොහොමද හැදුනේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙහෙම. මේ ශරීරයේ ඇටකොටු තියෙනවා 300ක්. ඇටකොටු 300ක් පැරණි වෛද්‍ය ග්‍රන්ථවලත් ඒ බව තහවුරු කරනවා. මේ කයේ ඇටකොටු 300ක්. නහරවැල් 900ක්. මෙතන නහරවැල් කියලා කියන්නේ අපි මේ සාමාන්‍ය කතා කරන ලේ ගමන් කරන නහරවැල් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොනවටද මේ නහරවැල් කියලා කියන්නේ? මෙතන නහරවල් කියලා කියන්නේ කණ්ඩරාවලට. පාලියෙන් නහාරු කියලා කියනවා. සිංහලෙන් කියන්නේ කණ්ඩරා කියලා. මාංශයත් එක්ක බැඳුන ඊටාම ශක්ති සම්පන්න මාංශ පේශි විශේෂයක් තමයි කණ්ඩරා කියලා කියන්නේ. එතකොට මේ 300ක් ඇටකොටු සන්ධි වලින් මනාව ගලපලා මේ කණ්ඩරා වලින් හොඳට ශක්තිමත් කරලා තමයි තියෙන්නේ. එහෙනම් 300ක් ඇටකොටු 900ක් නහරවැල් වලින් වෙලලා කියලා සඳහන් කළේ නිසා. මේ අස්ථි පංජරය ඊට පස්සේ පුළුවන් කෙලින් කරන්න. ඇටකොටු එකතු කරලා සන්ධි වලින් පුරුද්දලා නැගිටවන්න පුළුවන්. ආන්ගේ සෑම ඇට කෑල්ලක්ම වහලා මස් තියෙනවා. මස් ගැලපිලා තියෙනවා. ඇතුළත කුහරයක් තියෙනවා. පිටපැත්තෙන් අමු හමක් පොරෝලා තියෙනවා. දැන් අපි හැමෝටම පේන්නේ මොකද්ද? ඒ පිටපැත්තේ පොරෝලා තියෙන හම. නමුත් මේ හමට යටින් තියෙන දේවල් මස් තියෙනවා, ලේ තියෙනවා, කෙල තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, මල මුත්‍ර තියෙනවා. මේ නොඑක් දේවල් මේ හමට යටින් තියෙනවා. අර කුහරය ඇතුලේ තවත් නොඑක් ඉන්ද්‍රියන් තැන් තැන් වලින් පුරවලා තියෙනවා. මේ හමට යටින් තියෙන මොනවටද අපි කැමති කියලා ඇහුවොත්? කෙනෙකුගේ තුවාලයක් වුණාම ඒ තුවාලය අල්ලනවා තබා සමහර කෙනෙක් ඒ තුවාලෙ දිහා බලන්නවත් කැමති නෑ. මේ යන්තම් තියෙන හමට යටින් මාංශයේ පෑදුනහම අපි ඒක දිහා බලන්නත් කැමති නෑ. ඉතින් එහෙමනම් අභ්‍යන්තර දේවල් බලන්න අපි කැමතිද? අභ්‍යන්තරයේ තියෙන දේවල් වලට කොහොමත් කැමති නෑ. සෙම, සොටු,
මල මුත්‍ර, කෙල මේ එකකටවත් අපි ප්‍රිය කරන්නේ නැහැ. ප්‍රිය කළත් නැතත් ඒවා ඔක්කොම තියෙන්නේ කවුරු ගාවද? මගේ ළඟමයි. බැහැර කරලා තියෙනවා දැක්කහම ඇති වෙන්නේ පුදුම පිළිකුලක්. නමුත් ඒ සියල්ලම දරාගෙන ඉන්නේ මමමයි. ඒ නිසා තව කෙනෙක් කොහේ හරි කෙල ගහලා තියෙනවා දැක්කොත්, එහෙම නැත්තම් තුවාලයක් සුද්ධ කරපු මොනවා හරි කොල කෑලි, තුවාල වෙලලා තියෙන වෙලුම් පටි තැනක තියලා දාලා තියෙනවා දැක්කොත් අපිට ඇති වෙන්නේ පුදුම පිළිකුලක්. සමහරලා දාපු කෙනාට අපි බනිනවා. එයි මේ තැන් වල මෙව්ව දාලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කයක් අපිට තියෙන්නේ. හරියට කොයි වගේද? ඇතුළට අසූචි පුරවලා පිටපැත්තෙන් සිත්තම් කරපු කලගෙඩියක් වගේ කියලා කියන්නේ. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ අම්මා පැවිදි වෙන්න කලින් ඇගේ ස්වාමියා කියනවා උත්සවයකට යන්න රණින් රිතියෙන් මුතු මැණික් වලින් මනාව සැරසෙන්න කියලා. ඇය ස්වාමියාගෙන් අහනවා, ස්වාමීනි මේ ඇඟේ සරසන්න මොනවද තියෙන්නේ? අසූචි පුරවපු කලගෙඩියක් වගේ. බාහිරින් සරසලා ඇති ඵලය මොකද්ද කියලා. ඒ කය පිළිබඳව මනා අවබෝධයක් තිබුණ නිසා. ඒ කාරණාවෙන් අපිට කොච්චර දේවල් කියනවද? පිටපැත්තෙන් විතරක් සරසනවා. මෙතන සඳහන් කළා චිත්තං රාජ රතූපමං කියලා. රජ්ජුරුවන්ගේ රතයත් සරසනවා. ඒ වගේම තමයි අපි මේ පංචස්කන්ධ ලෝකයත් සරසනවා. රජ්ජුරුවන්ගේ රතය ඇතුලෙන් සහ පිටින් දෙකෙන්ම සරසනවා. හැබැයි නමුත් අපිට මේ කය සරසන්න තියෙන්නේ පිටපැත්තෙන් විතරයි. ඇතුළතින් සැරසිලි කරන්න අපිට කොහොමත් පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වර එක සඳහන් කළේ මේ කය ඇවිදින වැසිකිළියක් වගේ කියලා. අපිට පිළිගන්න පුළුවන් දෙයම සඳහන් කරාම ඇවිදින වැසිකිළියක් වගේ කියලා. ඇයි අපි හැමෝම මේ වාඩි වෙලා ඉන්නේ මල පහත් දරාගෙන, මුත්‍රාත් දරාගෙන. අපි නැගිටලා යනකොට ඒ මල පහත් අරගෙනම යනවා. මුත්‍රාත් අරගෙනම යනවා. කොහේ හරි බැහැර කරන්න වුණාම කාටවත් නොපෙනෙන තැනකට ගිහිල්ලා අපි ඒක රහසේම බැහැර කරනවා. බැහැර කරලා ඉවර වුණ තැන ඉඳලා ආපහු ටික ටික අස් කරන දවස එනකම්ම ආපහු පිරෙනවා. ඒ නිසා එක පැත්තකින් ඇවිදින වැසිකිළියක්, තව පැත්තකින් ඇවිදින කැසිකිළියක්. ඉතින් අබේරාජ කුමාරයාට කියන්නේ මේක ඇලෙන්න ඕන තැනක් නෙමෙයි. මේක බැඳෙන්න ඕන තැනක් නෙමෙයි. මේක අහිමි වුණා කියලා ශෝක කරන්න වෙලාවක් නෙමෙයි මේක. ඒ නිසා මෙවන් කයකට ඇලිලා බැඳිලා ඇති ඵලය මොකක්ද? නමුත් අපි සඳහන් කළා ඥානවන්තයා මේ ආත්ම භාවයට කවදාවත් ඇලෙන්නේ නැහැ කියලා. හැබැයි අඥානයා මෙයටම බැඳෙනවා. ඒතකොට ඥානවන්තයා ඇලෙන්නේ නැහැ කියලා කියහම ඔහු මනාව මේක තේරුම් අරගන්නවා. මේ කය පාවිච්චි කරලා අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? සංසාරයෙන් එළියට යන්න. නැවත මේ කය හදන්න නැති වෙන්න. දිගින් දිගට සසර උපදින එක නතර කරන්න. මේ කයත් එක්ක මට වැඩ කරන්න බැරිද? මට එහෙම කටයුතු කරන්න, අපිට එහෙම කටයුතු කරන්න මේ කයත් අවශ්‍යයි. එහෙම කටයුතු කරන්න මේ කය අවශ්‍යයි. නමුත් සඳහන් කළේ එහි අනවශ්‍ය විදිහට ඇලෙන්න එපා කියලා. නමුත් අඥානය කොයිතරම් ඇලෙනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව සඳහන් කළා. පිළිකුල් සහගත කයක් නමුත් අපට ඒක ලැබිලා තියෙන්නේ පෙර පින් කරපු නිසානේ.
පොදුවේ ගත්තාම මනුස්ස ජීවිතය අපිට හම්බ වුණේ සංසාරේ පින් කරපු හින්දා. මනුස්ස ජීවිතය ලබන්නත් පින් කරන්න ඕනේ. හැබැයි ඒ ලැබිච්ච ජීවිතය සම්මාදිට්ඨික ජීවිතයක් බවට පත් කරගන්න ඊට වඩා පින් කරන්න ඕනේ. එතකොට අපි මනුස්ස ජීවිතෙත් ලැබුවා. ම්ලේච්ඡයන් අතරට නොයා සම්මාදිට්ඨික ජීවිතයකුත් ලැබුවා. මොකද්ද මේ සම්මාදිට්ඨික බව කියලා කියන්නේ? මෙතන සම්මාදිට්ඨික බව කියලා කියන්නේ කර්මය කර්මඵලයේ නැත්නම් පව පින පිළිගන්න කෙනෙක්. මේ දේවල් පව්ය, මේ දේවල් පින්ය, මේ දෙක මනාව දැනගෙන පවෙන් ඈත් වෙලා පිනට යොමු වෙන්න පුළුවන් ජීවිතයක් තියෙන කෙනෙක්. සම්මාදිට්ඨික කෙනෙක්. එතකොට මේ පව්පින් අපිට මනාව කියලා දුන්න, ජීවිතේ හැබෑ තතු මනාව කියලා දුන්න, මේ ලෝකෙන් එතර වෙලා යන හැටි මනාව කියලා දුන්න ලෞතර බුදුරජාණන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයත් යම් කෙනෙක් සත්‍යයි කියලා පිළිගන්නවා නම් ඔහු මේ ලෝකේ සම්මාදිට්ඨික කෙනෙක්. ඉතින් ආන් ඒ සම්මාදිට්ඨිය අපි ලබලා තියෙනවා. කර්මයයි කර්මඵලයයි අපි මනාව ලබලා තියෙනවා. එහෙමනම් පිළිකුල් සහගත නමුත් මේ කය පාවිච්චි කරලා සම්මාදිට්ඨියේ පිහිටලා මේ දුක්ඛිත සංසාරයෙන් සදහටම එතරට යන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකයි සඳහන් කළේ මේ කයට ඇලිලා කාලය ගත කරන්න එපා. වහ මිදෙන මග හොයාගන්න කියලා. මුග්ධයා හරියට මේ කයට ප්‍රිය කරනවා කියලා සඳහන් කළා. පෙර පින් කරලා ලබාගත් මනුස්ස ජීවිතේ ධන දාන්‍ය ආදීන් මනාව පොහොසත් වෙලා ඒ ධනය පාවිච්චි කරලා දුක්ඛිත සසරින් එතර යන්න නෙමෙයි කටයුතු කරන්නේ. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, රාරක්කු බොනවා. අකුසලය බව දැන විපාකය දුක් සහිත බව දැන ඔහු තාමත් ඒ අකුසලයේම හැසිරෙනවා. ඒ විතරක්ද නෙමෙයි. මේ කය මනාව සරසගෙන ඒ කය අනුන්ට පෙන්ව නැත්නම් තව කය සරසවලා ලෝකයට ප්‍රදර්ශනය කර අපි විසින් අනවබෝධයෙන් රංගන රැඟුමක් තියෙනවා. හැබැයි මේ වේදිකාවේ ඒ රංග දැක්වීම හැමදාම අපිට කරන්න බෑ කියලා කියන්නේ. වැඩි කල් කරන්නත් බෑ. මේ කයේ ස්වභාවය සඳහන් කළා මේක හරියට රෝගය නැමැති කුරුල්ලගේ කූඩුව කියලා. රෝග නිද්දං පබංගුරං. රෝගය නැමැති කුරුල්ලගේ කූඩුව මේක ඇතුලේ හරියට ලෙඩ රෝග. විටින් විට භයානක විදියට උත්සන්න වෙනවා. එවන් වූ කයක් සරසමින් මේ කරන්නේ මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. තව වරක කයේ පිළිකුල් බව මනාව පෙන්නලා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ අගබිසවගෙන් අහනවා කේමාවිනි මේ ලෝකේ ජීවත් වෙන අඥාන පුජ්‍යලයන්ගේ පරම පැතුම මෙවන් වූ කහල් ගොඩක්ද කියලා. ඒ මිනිස්සු එවන් පිළිකුල් කයක් වෙනුවෙන් ගහ ගන්නවා, එන ගන්නවා, මරා ගන්නවා, කපා කොටා ගන්නවා, කොයිතරම් දේවල් කරනවද? ඒකයි යහන්නේ අඥානයාගේ පරම පැතුම මේ කහල් ගොඩද කියලා. ආන් එහෙම කරුණු දක්වලා භාග්‍යතුන් වහන්සේ මනාව අපිට පැහැදිලි කරනවා ආත්ම භාවයේ නැමැති ලෝකය උපයෝගී කරගෙන මේ සංසාරයෙන් එතර යන්න වැඩ කරන්න. වහ තමන්ගේ හිත කුසල් දහම් මත යොදන්න. කෙනෙක් මැරුණ කියලා ඒක අඬන්න සුදුසු නැති ක්‍රියාවක්. මරණය කියලා කියන්නේ
අඬන්න වැළපෙන්න සුදුසු තැනක් නෙමෙයි. මරණය කියලා කියන්නේ අපිට ජීවිතය ගැන ලොකු කතාවක් කියලා දෙන තැනක්. දැන් හිතන්න අද අපිත් එක්ක හොඳට ජීවත් වුණ කෙනෙක් හෙට මැරෙනවා. නමුත් ඔහු මට කියන කතාව මමත් ඔබ වගේම ඔබත් එක්ක ඊයේ ජීවත් වුණා. මමත් ඔබ වගේම ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. ඉඩකඩම් වැව්වා. ආවාහ විවාහ වුණා. දරුමල්ල පෝෂණය කළා. මේ සේරමත් කළා. නමුත් දැන් ඒ ඔක්කොම දේවල් මේ මහ පොළොව උඩ තියලා මම විතරක් තනියම මෙහෙන් යන්න පිටත් වෙලා. හරි හම්බ කරපු දේවල් ඔක්කොම තියලා ගිහිල්ලා. ඉතින් ඔහුට වෙච්ච දේම තමයි තව මොහොතක මටත් වෙන්න තියෙන්නේ. අන් ඒක නිසා වහවහ කුසල් රැස් කරන්න කියලා කිව්වා. මග වියදම් සම්පාදනය කරගන්න කියලා කිව්වා. මොන විදිහේ මග වියදම්ද? මේ සංසාර ගමනට අවශ්‍ය මග වියදම් ටික හොයාගන්න. එතකොට ඒ ගමන කවදා හරි නිවනින් කෙරවල වෙනකන් කරදර බාධා වලින් තොරව ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසායි සඳහන් කළේ කුසලයට යෙදෙන්න. ජීවිතේ ඊටාම කෙටිනේ. ආයුෂය ඊටාම කෙටි. අපි දන්නේ නැහැ මම ගෙනල්ලා තියෙන ආයුෂ කොච්චරද කියලා. මේ වාඩි වෙලා ඉන්නේ කවුරුවත් මේක දන්නේ නැහනේ. ඔබ දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. අපි ගෙනාපු ආයුෂය කොපමණද කියලා. ඉතින් කොයි මොහොතේද ඒ ආයුෂය ඉවර වෙන්නේ? එදාට මම කවුරු මොනවා කිව්වත් මේ ලෝකෙන් යන්න වෙනවා. එදාට කවුද මාත් එක්ක එන්න ඉන්නේ? අම්මා එනවද? තාත්තා එනවද? දරුවෝ එනවද? යාළු මිත්‍රයෝ එනවද? කවුරුවත් එනවද මාත් එක්ක? කවුරුවත්ම එන්නේ නැහැ. ඉඩකඩම්, යාන වාහන, රන් රිදී මුතුමැණික් ඒ මොකවත්ම මාත් එක්ක එන්නේ නැහැ. එතකොට මාත් එක්ක එන්න කවුද ඉන්නේ? මාත් එක්ක එන්න ඉන්නේ මං විසින් රැස් කරගත්ත කුසලයයි අකුසලයයි. දැන් මේ දෙකෙන් කවුරු බලවත් ඇද්ද? මගේ ජීවිත කාලය තුල කුසල් බලවත් කරගත්තද අකුසල් බලවත් කරගත්තද? ඒක තව කෙනෙකුට කියන්න බැරි දෙයක්. ඒක තමන් විතරයි දන්නේ මගේ මොනවද බලවත්. ඉතින් අකුසලයේ බලවත් නම් දුකට ගැලෙනවා. කුසලයේ බලවත් නම් සැපය ලැබෙනවා. සුගතිය ලැබෙනවා. ඉතින් තමන් තමයි දන්නේ මංගාව බලවත් මොනවද කියලා. කාලේ නාස්ති කරන්න එපා කියලා සඳහන් කළා. අප්‍රමාදී වෙන්න කියලා සඳහන් කළා. නමුත් අපේ කාලය හරියට නාස්ති වෙනවා. අපි ගාව අප්‍රමාදී බවක් නැහැ. අපේ ජීවිතේ මොනවටද ගෙවිලා තියෙන්නේ කියලා හිතන්න. ඉපදුනාට පස්සේ අවුරුදු 18ක් 20ක් 25ක් අපි ඉගෙන ගන්න කැප කළා. ඒතර කාලයේ අධ්‍යාපනය වෙනින් ගෙවිලා ගියා. ඊට පස්සේ අපි රැකී ආරක්ෂා හොයාගත්තා. දවසේ වැඩි කාලයක් රැකියාව වෙනුවෙන් ගෙවිලා ගියා. ඒ දහවල් කාලේ පැය 8ක් රැකියාවට යෙදෙනවා. රාත්‍රී කාලේ අපි නිදා ගන්නවා. ඒතර පින් කරපු මොහොතක් අඩුයිනේ. ඒතර ඒ කාලේ එහෙම ගෙවිලා ගියා. ඊළඟට ඉඩ කඩන් වවලා උදේ ඉඳලා රෑ වෙනකන් ඒ තැන් වල කාලේ නාස්ති වෙනවා. විශාල ගෙවල් දොරවල් හදලා හදන්න කාලයක් ගෙවුණා. ඒ වෙනුවෙන් මහන්සි වුණා. දැන් නඩත්තු කරන්න සෑහෙන කාලයක් යොදන්න ඕනේ. හිතන්නකො ලොකු ගෙයක් හදාගත්තාම සැපයිද කියලා. සැපයක් නෑනේ. සමහර ගෙයක් අස්පස් කරලා අතු ගන්න වරුවක් යනවා. එතකොට දවසේ වරුවක් ගේ අස් කරන්න ගිහිල්ලා. රෙදි පෙරදි ටික හොදන්න ගියාම තව කාලයක් යනවා. උයලා පිහලා ඉවර වෙනකොට 3 වේල දවස ඉවරයි. මට යෙදෙන්න තිබුණද කුසලයක් වෙන්නේ? තව ඊට වඩා අපි කරගත්ත ගොඩ ගහගත්ත තව වැඩ කන්දරාවක් තියෙනවා. නමුත් මෙව්ව කර කර ඉන්න අතරේ ආයුෂේ වැවෙනවද? හදාපු ගහකොළ නම් දවසින් දවස වැවෙනවා.
නමුත් ගහකොළ වවන මගේ ජීවිතයේ දවසින් දවස ගෙවෙනවා. ඒතර මම මොනවද කරලා තියෙන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. සසර කියලා කියන්නේ හරි භයානක තැනක්. ඒක මෙහෙම ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ දුක්ඛිත බව තේරෙනවා. ඔය පිළිකා රෝහලට වාගේ ගියාම. ලය රෝහලට වාගේ ගියාම. කොයිතරම් දුක්ඛිතද මේ ජීවිත කියලා. නමුත් අපි අසාධ්‍ය තත්වයේ දරුණු ලෙඩක් හැදිච්ච රෝගියෙක් බලලා අනේ අපොයි කියලා එනවා මිසක් මේ මිනිස්සයාට වෙච්ච දේ හෙට මීට වඩා දරුණු විදිහට මට හැදෙයි කියලා හිතනවද? අපි එහෙම කවදාවත් හිතන්නේ නැහැ. දුකයි තමයි කියලා එනවා. නමුත් අපිට එන්නේ ඊට වඩා දරුණු එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝගියා දැකලා මම ආපහු හිතන්නේ මම ගැන. මටත් මෙහෙම වුණොත් තවත් කුසලයක් කරගත්තේ නැති මගේ ජීවිතේ මට ආයෙ කුසල් කරන්න වෙන්නේ නැහනේ. පින්නතුනි ඔතෙන්ට යන්න ඕනේ දුක දැනෙන්න. අපි කියමු කෙනෙකුට අංශභාගය හැදුනා කියලා. ඔහු සුවපත් වෙන්න කොච්චර කාලයක් යයිද? එතකොට තමයි හිතෙන්නේ මට මේකෙන් නැගිටින්න පුළුවන් වෙයිද? මට ආයෙ ඇවිදින්න පුළුවන් වෙයිද? මට ආයෙ කතා කරන්න පුළුවන් වෙයිද? මට ගිහිල්ලා පින්කමකට දහමකට උදව් කරන්න යෙදෙන්න අවස්ථාව ලැබෙයිද? අනේ මෙච්චර කාලයක් මේ රෝගී හැදිලා වැටෙනකම්ම මට මොනතරම් ශක්තිමත් ඇඟක් තිබුණාද? නමුත් මගේ ශක්තිය කොහාටද වැය වුනේ? ඕක හිතෙන්නේ ආන් එහෙම එක්තෙන් වුණාට පස්සේ. එතකොට දැනෙන දුක වචන වලින් කාටවත් කියා ගන්න බෑ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්න. පස්සේ පසුතැවෙන්න ලෑස්ති වෙන්න එපා. ජීවිතේ හැම වෙලාවෙම සතුටින් තියන්න. ජීවිතේ සතුටින් තියන්න නම් වෙන මොකෙන්වත් බෑ පින්නතුනි. ජීවිතේ සතුටින් තියන්න පුළුවන් කුසල් එක්ක විතරමයි. කුසලයෙන් විතරමයි නොමියෙන සතුටක් තියෙන්නේ. අනික හැම සතුටක්ම දවසකට අපට අහිමි වෙලා යන දේවල්. හැබැයි කුසලමය සතුට මේ සංසාරේ නිවන් දකින්න තුරු සමහරලාට අපිව දාලා යන්නේ නැහැ. කුසලයේ කියලා කියන්නේ මහා සත්පුරුෂයෙක්. දැන් ඒ නිසා කෙනෙක් මැරුණාම අඬන්න වටින්නේ මේ පංචස්කන්ධ ලෝකේ මැරිලා වැටුණා කියලා. ඒක තමයි ස්වභාවය. අද විතරක් මැරිලා වැටුණා නෙමෙයිනේ. පෙරත් මේ කය ඕනතරම් මේ මහ පොළොව මත ඇද වැටිලා තියෙනවා. මේක ඒ කය මහ පොළොව මත නොනැගිටින්න ඇද වැටිච්ච තවත් එක මොහොතක් එක ජීවිතයක් විතරයි. පින්නතින අඬන්න ඕනේ මැරුණ නිසා නෙමෙයි. මැරෙනකන් ජීවත් වෙන මිනිස්සු දිහා බලලා අඬන්න ඕනේ. ඇයි මැරෙනකන් ජීවත් වෙන මිනිස්සු දිහා බලලා අඬන්න ඕනේ? මේ තරම් වාසනාවන්ත ජීවිතයක් ලැබිලා. අවුරුදු අසංඛ්‍ය ගණන් ගෙවිලා ගිහිල්ලා නැත්තම් මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා ගිහිල්ලවත් නොලැබෙන දුර්ලභ බුද්ධාන්තරය ලැබිලා. මේ බුද්ධාන්තරේ ලේසියෙන් ලැබෙන්නේ නැහනේ. මහා කල්ප 1.140 ගෙවිලා යනවා. බුද්ධාන්තරයක් හම්බ වෙන්නේ. ඒ තරම්ම දුර්ලභයි බුද්ධාන්තරය. ඉතින් බලන්නකො මේ ලෝකේ මෙච්චරම දුර්ලභයි කියන බුද්ධාන්තරය ඔබට මට හම්බ වෙලානේ තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ලෝකේ හැබෑ ස්වභාවයේ නිර්මල ධර්මයේ තුලින් අපිට දේශනා කළා. දුගතියයි සුගතියයි ගැන කියලා දුන්නා. කර්මයයි ඵලයයි ගැන කියලා දුන්නා. මේ ලෝකේ ජීවත් විය යුත්තේ කොහොමද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ මනාවම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ එක සූත්‍රයක දේශනා කළා. අසිබන්ධක ගාමිනීට දේශනා කරපු අසිබද්දක සූත්‍රයේ දේශනා කළේ. ගාමිනී ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සුගතිගාමී වෙනවා දුගතිගාමී වෙනවා. ස්වාමීනි කවුද සුගතියට යන්නේ? කවුද දුගතියට යන්නේ? ජීවත් වෙච්ච ඕනෑම මිනිහෙක් යාග කරලා ස්තෝත්‍ර කියලා
බඹලොව යවන්න පුළුවන්ද ස්වාමීනි කියලා අහනවා. ඒ කෙනෙක් මැරුණාම බමුණෝ මොකද කරන්නේ? යාගයක් කරනවා. යාගයක් කරලා ස්තෝත්‍ර කියනවා. මියගිය කෙනාගේ ඥාතීන්ට කියනවා දැන් හරි. ඔබලගේ මැරිච්ච ඥාතියා දැන් බඹලොව ගියා. මොකක් නිසාද? මේ යාගය නිසා. ඉතින් ගාමිණී ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ ප්‍රදේශයේ බමුණෝ හැමදාම මෙහෙම කියනවා. මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ ඉන්න ලෙඩ්ඩු ගාවට ගිහිල්ලා ස්තෝත්‍ර කියලා ලෙඩාගේ ඇඳ වටේට කැරකිලා ගෙදර මිනිස්සුන්ට කියනවා දැන් බය වෙන්න එපා. දැන් ඕගොල්ලන්ගේ ලෙඩා මැරිච්ච ගමන් සුගතියි කියලා. ස්වාමීනි මට නම් පිළිගන්න බෑ ඒක. එහෙම සුගතියට යන්න පුළුවන්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් ආපහු ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේ අහනවා. ගාමිණී මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මට ඒකට උත්තරයක් දෙන්න කියනවා පුළුවන් නම්. එහෙමයි ස්වාමීනි කියලා කියහම බුදුරජාණන් වහන්සේ අහනවා. ගාමිණී ගලක් පෙරල ගෙනල්ලා වතුරට දානවා. ගල වතුරට දාලා ඒ ගල වතුරට දාපු මිනිස්සු ස්තෝත්‍ර කියා මේ වල වටේ වැඳගෙන ඇවිදිනවා. ස්තෝත්‍ර කියලා වල වටේ ඇවිදලා අර කළු ගලට අඬ ගහනවා. අනේ කළු ගල ගොඩට එන්න කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ගාමිණී කළු ගල උඩ එනවද කියලා. ගාමිණී කියනවා නෑ ස්වාමීනි. කළු ගල හැම වෙලාවෙම යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කළු ගලට ලෝකයක් ඇවිල්ලා අඬ ගැහුවත් කළු ගල එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගාමිණී මේ ලෝකේ ජීවත් වෙන කාලේ දස අකුසල් කර නම් ජීවත් උනේ. ඒ පුද්ගලයා මැරිලා කවදාවත් ගාමිණී උඩට යන්නේ නැහැ. ස්තෝත්‍ර කරලා යාග කරලා ගිනි දිවිය පුදලා ඔහු උඩට යවන්න බෑ ගාමිණී. එහෙනම් පින්නතුනේ අපි අඬන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? ජීවත් වෙන කාලේ දස අකුසල් කර පස්පව් වල නියැලෙමින් ජීවත් වෙන මිනිස්සු දිහා බලලා තමයි අඬන්න ඕනේ. අයි මේ මිනිස්සු කවදා හරි මැරුණාම නිමක් නැති අසීමාන්තික දුකක් තියෙන නිරේ වැටිලා කොයි කාලයක් දුක් විඳින්ද කියලා අඬන්න වටිනවා. දුක් විඳින බව දන්න නිසා අඬන්න වටිනවා. ඒ දස අකුසල්ම කරනවා. කයෙන් කරන වැරදි 3ම කරනවා. වචනයෙන් කරන වැරදි 4ම කරනවා. හිතින් කරන වැරදි 3ම කරනවා. ඉතින් මැරිලා කොහෙද යන්නේ? අනිවාර්යෙන් පහළට තමයි යන්නේ. කවද ගොඩ එන්නේ පහළට ගියාම? කොයිතරම් දීර්ඝද ආයුෂය? පල්ලැහැම නිරේට ගියොත් සඳහන් කරනවා ඒ නිරේ ආයුෂය එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 90ක් ඕනේ කියලා. පල්ලැහැම අපාය ආයුෂ අඩුම එක. එක දවසකට ආයුෂ කොච්චරද? මනුස්ස වර්ෂ ලක්ෂ 90ක් එක දවසකට. ලක්ෂ 90 500ක් ඒ අපායට ආයුෂයි. මනුස්ස වර්ෂයෙන් සඳහන් කළොත් බිලියන 1620ක්. මොනවා වෙන්නද තියෙන්නේ? එක දිගට පිච්චෙන්න තියෙන්නේ. මැරෙන්නේ නැතුව පිච්චෙන්න. මේ මුළු කාලෙම මැරෙන්නේ නැතුව පිච්චෙන්න. ඉතින් එහෙම නිරේට වැටෙනවා කියලා දැනත් ඒකෙන් ගොඩ යන්න කටයුතු නොකරන මේ මිනිස්සු දිහා බලලා තමයි අඬන්න කියලා කියන්නේ. මැරිච්ච මිනිහා දිහා බලලා නෙමෙයි අඬන්න තියෙන්නේ. ඒ කාරණාව තේරුම් අරගෙන ඒ නිරේට නොයන්න වැඩ කරන්න. එතනින් නිදහස් වුණා කියලා ආයේ සුගතියක් තියෙයිද? ඊට පස්සේ සමහරලාට යන්නේ තිරිසන් අපායට. තිරිසන් අපායේ ඉපදුනහම නිකමට හිතන්න කවුද අපිව ගොඩගන්නේ කියලා. ගොඩගන්න කෙනෙක් නැහැනේ. පින් දෙන්න කෙනෙක් නැහැනේ. මොකද තිරිසන්නුන්ට පින් හම්බෙන්නේ නැහැ. නැත්නම් අපිටත් පුළුවන් නේ ගෙවල් වල ඇති කරන අය මැරිච්චාම පින් දෙන්න. වැඩක් නැහැ කියලා කියලාම තියෙනවා. තිරිසන්නුන්ට පින් දුන්නට වැඩක් නැහැ. මොකද බලාපොරොත්තුවක් නැහැනේ. ඒ තිරිසනා කොහොමවත් බලාපොරොත්තු නැහැනේ අපි පින් දෙනවා කියලා. එතකොට තිරිසන් ආත්මේ ඉපදිලා ඒ අය පින් කරනවද?
බලන්න හිතන්න පින් කරපු තිරිසනෙක් කවුද කියලා. මේ බුද්ධාන්තරයෙන්ම ගොඩ ගියපු තිරිසන්නු කීප දෙනෙක් ඉන්නවා. ඒ බුද්ධාන්තරයේටම සංසාරي කරපු නොයෙක් කුසල හේතුන් නිසා තවත් එක්කෙනෙක් දෙන්නේ සුවිශේෂී අවස්ථාවන් වලට මූණ දීලා ගොඩට එන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් පවුම රැස් වෙනවා මිසක් පින් රැස් වෙනවද කියලා හිතලා බලන්න. අපි නිකමට කියමු පූසෙක් වෙලා ඉපදුනා කියලා. දවස ගානෙම පවු නෙමේද රැස් වෙන්නේ. හැමදාම ප්‍රාණඝාත. කොකෙක් වෙලා ඉපදුනා කියලා කියන්නේ. සර්පෙක් වෙලා ඉපදුනා කියලා කියන්නේ. කොච්චර දුක්ඛිතද ජීවිතේ. ඛණ්ඩ මොනවා හරි හම්බුණත් ඉරා ගන්න කඩා ගන්නවත් තැනක් නැහැනේ. කුරුල්ලෙක් නම් කකුලෙන් පාගලා හොටෙන් හරි ඉරාගෙන කනවා. සර්පයා මොකෙන් අල්ලලා ඉරන්නද? අත් දෙකක් නැහැ. කකුල් දෙකක් නැහැ. සමහර සර්පයෝ ඒකනේ අහුවෙන්නේ මුවෙක්ද? අහුවෙන්නේ ගෝණෙක්ද? මොනවා හරි කරලා ගිලිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. එතකොට ඒ කෑම සැප ඇති කියලා හිතෙනවද? නිකන් හිතන්නකෝ අපේ අත් දෙක අයින් කරලා අපිට කණ්ඩ දුන්නොත් මොකද කරන්න කියලා. සතෙක් වාගේ දිගෑරිලා පිඟානේ කෑම කන්න දුන්නොත් කොහොමද කියලා. අන් එහෙම බලන්න ඕනේ මේ දුක්ඛිත ජීවිතවල ස්වභාවය මොකද්ද කියලා. ඉතින් කවද්ද ගොඩ යන්නේ? පව් කරනවා නිරේට යනවා. පව් කරනවා නිරේට යනවා. പ്രേත ලෝකවල ඉපදිලා, අසුර ලෝකවල ඉපදිලා විඳින දුකේ සීමාවක් නැති හින්දා, බණ අහන්නේ නැති හින්දා, ධර්මයේ තේරෙන්නේ නැති හින්දා, සංසාරයට බය නැති හින්දා මිනිස්සු ඕන තරම් පව් කරන්න යොමු වෙනවා. මිනිස්සු ඕන තරම් පව් කරන්න පෙළඹෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට මනාව ලස්සනට ලෝකයේ ස්වභාවය කියලා පැහැදිලි කරලා විස්තර කරලා දීලා තියෙනවා. මේකේ ස්වභාවය මෙන්න මේකයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අඬන්න ඕනේ මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු දිහා බලලා. මේ තරම් දුක්ඛිත තැනකට යන්න නේද මේ දඟලන්නේ කියලා. පින්කම් කරන්න යන් කියහම හුඟක් අය මොනවද කියන්නේ? වෙලාවක් නැහැ කියලා කියන්නේ. පින් කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් එන්න බලන්නම් කියලා කියන්නේ. පුළුවන් වුණොත් එන්නම් කියලා කියන්නේ. අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවනේ. මේ කාලේ මිනිස්සුන්ගේ පරමාවුෂය 100ත් 120ත් අතර තියෙන්නේ. අද කාලේ මිනිස්සුන්ගේ පරමාවුෂය තියෙන්නේ 100ත් 120ත් අතර. හැබැයි දේශනාවේ සඳහන් කරනවා ඒ පරමාවුෂය 100න් 15ට ආවට පස්සේ මේ මිනිස්සුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? ඒ මිනිස්සුන්ගේ තණ්හාව වැඩි. තණ්හාව වැඩි නිසා ධර්මයේ තේරෙන්නේ නැහැ. කියන්නේ ධර්මයේ තේරුම් ගන්න උවමනාවක් නැහැ. ධර්ම ගෞරවේ නැහැ. දැන් අදත් බලන්නකෝ ධර්ම ගෞරවය කොච්චර හීනද කියලා. දැන් සමහර වෙලාවට ධර්ම දේශනාව වලට යන නිසා දන්නවා ධර්ම දේශනාවක් ඇතුලේ කී දෙනෙක් දුරකථනයෙන් කතා කරනවද කියලා. ධර්ම ගෞරවය නැතිකම නෙපෙන්නේ. දේශනාව අහහා ඉන්න ගමන් ඇමතුම එනවා. එහෙම්මම ළඟ ඉන්න කෙනාට මුවා වෙලා ඇමතුමට කතා කරනවා. ධර්ම ගෞරවයේ තිබ්බනම් එහෙම කතා කරන්න බෑනේ. මනාව අර එක සූත්‍රයක සඳහන් කළා ඇතෙක් යුද්ධයට ගියහම තමන්ගේ හොඬ කට ඇතුලේ දාගෙන යුද්ධ කරන තාක්කල් ඔහු ජීවිතය අත්හැරලා නැහැ. ජීවිත තණ්හාව තියාගෙන තමයි යුද්ධ කරන්නේ. යම් මොහොතක දැක්කොත් හොඬ එළියට අරගෙන යුද්ධ කරනවා. ඔහු ජීවිතය අත්හැරලා යුද්ධ කරන්නේ. ඉතින් එතකොට අපි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මට ධර්මයේ හැර මට සංඝයා හැර නැත්නම් මට භාග්‍යතුන් වහන්සේ හැර ධර්මයේ හැර සංඝයා හැර
වෙන සරණක් මේ ලෝකේ නැහැ කියලා හිතන අපි වෙනත් පිහිට හොයන්නේ නැද්ද? අන් එතෙන්ට තමයි අපි යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ධර්ම රත්නයේට ජීවිතේ පූජා කරලා තමයි බණ අහන්න ඕනේ. ධර්ම ගෞරවය. ඉතින් ධර්ම ගෞරවය අර විදිහට අඩු වෙච්චහම ඒ පුද්ගලයා මොනතරම් අකුසල් රැස් කරනවද? ඒ ළඟ ඉන්න කෙනාට කොච්චර බාධාද? බණ අහන කී දෙනෙකුගේ අවධානය බිඳෙනවද? සමහර අය කෙරවලෙන් ඇවිල්ලා වාඩි වෙනවා. ගෙදර අය එන්න කියපු නිසා බොහොම පොඩි වෙලාවක් පෙනී හිටලා එහෙම්මම නැගිටලා යනවා. තව සමහරලාට ගෙවල් වල වගේ බණ අහන්න ඇතුළට එන්න කියහම ඇතුළට එන්න කැමැත්තක් නැහැ. අනිත් එළියට වෙලා මොනවා හරි කතා කර කර ඉන්න ලොකු කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් නැගිටලා යන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ වගේ ධර්ම ගෞරවයත් පිරිහිලා, බුද්ධ ගෞරවයත් පිරිහිලා, සංඝ ගෞරවයත් පිරිහිලා රං රිදී මුතු මැණික් මේ තරම් ලැබිලා තියෙන වෙලාවේ මේ මොනවද රං රිදී මුතු මැණික් කියලා කියන්නේ? ලෝකෙ මිල කරන්න බැරි මැණික්. කොච්චර තිබුණද මිල කරන්න බැරි මැණික්? අපි මැණික් දැකලා නැහැනේ. මේ කාලෙත් අපි දන්නවා මැණික් කියලා ගරණ જાතියක් තියෙනවා. ඒවත් මැණික්ම තමයි. නමුත් අපි දැකලා නැහැනේ මහා මාලිගාවක් රැට එළිය කරන්න පුළුවන් මැණිකක්. එහෙම මැණික් තිබුණනේ. උදකප් පසාද මාණික්කය මධ්‍යම රාත්‍රියේ ලීයක යට ගහලා අහසට ඔසවහම යදුන් ගානක් ඉර පෑවුවා වගේ එළියයි කියලා කියන්නේ. මිනිස්සු ඇහැරිලා රැවටෙනවලු දවල් වෙනකන් නිින්ද ගිහිල්ලා කියලා ඉක්මනට කර්මාන්ත පටන් ගන්නවා කියලා කියන්නේ. ඉර පායලා කියලා. නමුත් පස්සේ තමයි දන්නේ මේ එළිය විහිදෙන්නේ මැණිකකින් කියලා. එහෙම මැණික් ගැන අපි අහනවා මිසක් දැකලා නැන්නේ. නමුත් රුවන් කියන්නේ මොනවටද? රුවන් කියන්නේත් මැණික් වලටම නේ. මැණික් වලට නිරුවන් කියන්නේ. එහෙනම් අපිට තියෙනවනේ මේ ලෝකෙ මිල කරන්න බැරි මැණික් තුනක්. තුනුරුවන් කියලා කියන්නේ ඒකනේ. බුද්ධ රතනයට සමාන කරන්න පුළුවන් මැණිකක් ලෝකේ නැහැනේ. ධර්ම රතනයට සමාන කරන්න පුළුවන් මැණිකක් නැහැ. සංඝ රතනයට සමාන වෙන මැණිකක් නැහැ. ඉතින් අවුරුදු කල්ප කීයක් එක සරණක්වත් නැතුව මේ සංසාරේ අපි අතරමං වෙලා හිටියද? නමුත් මේ කාලේ අපිට එක සරණක් නෙමෙයි තුන් සරණක්ම හම්බ වෙලා තියෙන්නේ. නමුත් දැන් හිතන්න ඕනේ ඒ සරණින් මම ප්‍රයෝජන ගත්තද කියලා. මේ සම්මාදිට්ඨික භාවයෙන් මම ප්‍රයෝජන ගත්තද කියලා. දැන් වයස කොච්චර ගෙවිලා ගිහිල්ලාද? ජීවත් වුණ කාලේ වැඩි දැන්. ජීවත් වෙන්න තියෙන්නේ තව පොඩි කාලයක්. නමුත් මම මොනවද මම වෙනුවෙන් කරලා තියෙන්නේ? තනියම හිතන්නකෝ. මොනවද මම වෙනුවෙන් කරගත්ත ටික කියලා. මේ තරම් භයානක සසරකින් එතර වෙන්න අපි මේ කරලා තියෙන ප්‍රමාණය ඇද්ද කියලා අපෙන් අහලා බලන්න ඕනේ. ආන් එදාට තමයි තේරෙන්නේ කරාපු හරිය දැන් හුඟක් මදි. නමුත් දැන් තේරෙනවා සමහර කෙනෙකුට දැන් ඉතින් යමක් කරගන්නත් කාලයක් නැහැ. නමුත් දැන් යමක් කරගන්න එක්ක බෑ. බාන්න කොච්චර දුක හිතෙනවද එතකොට කියලා. මරණ මංචකයේ හිතෙන්න පටන් ගත්තොත් තව මොහොතකින් මම අර අතුරු සිදුරු නැතුව ගින්නෙන් පිරිච්ච නිරේද කියලා දැනෙන්න පටන් ගත්තා. ඉතින් එතෙන්ට ගිහිල්ලා එහෙම හිතලා කඳුළු වගුරවන්න ඉන්නවට වඩා මාරයා දැකලා hina වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනැගුවොත් කොච්චර වටිනවද? කොහොමද එහෙම ජීවිතයක් ගොඩනගන්න කිව්වේ? නිරන්තරයෙන් සිල් ආරක්ෂා කරන්න කිව්වා. හොඳ තැනක උපදින්න ඕනේ නම් සිල් රැක ගන්න ඕනේ. ඒක තමයි උපදින තැන තීරණය කරන්නේ. බලන්න පුළුවන් තමන්ගේ සිල් ආවර්ජනය කරලා කොච්චර කාලයක් රැකපු සීලයක් තියෙනවද කියලා. නමුත් තණ්හාව තියෙන්නේ තාම මෙතෙන්ටනේ. තාම දීපල එක්කනේ. තාම මේ ඇඟත් එක්කනේ. ආන් ඒක හින්දානේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ ශාසනයේ තියෙන්නේ 24 පැයක් ආරක්ෂා කරන සීලයක්. උපෝසත සිල් ගන්නකොට පන්සිල් ගැන නෙමෙයි මේ කියන්නේ උපෝසත සීලය ගැන. 24 පැයක් රකින්න සීලයක් ගැන මේ ශාසනයේ තියෙන මේ අර්ධ උපෝසතයක් බුද්ධ ආගමේ කොහෙවත් නැහැ. අර්ධ උපෝසතයක් රකින්න ලෑස්ති වුණොත් උපෝසතයක් පිරෙන්නේත් නැහැ. ඒ බොරු කියන්න වෙනවා.
එහෙම හිතෙන්නේ නැද්ද බොරු කියන්න වෙනවා කියලා? අටසිල් සමාදන් වෙනකොට විකාල භෝජනා කියලාත් කියනවා. නමුත් ওই සිල්පදේ කැඩෙන්නේ කොයි වෙලාවෙ ඉඳලාද? ওই සිල්පදේ කැඩෙන්නේ මත්දහනෙන් පස්සේ. ඉතින් ඒතර කීවේ මේ සිල්පදේ අද ආරක්ෂා කරනවා කියලා පැය 24ක්. ඉතින් හැන්දෑවේ 5ට විතර ගෙදර ගිහිල්ලා රැට ආහාර අනුභව කරන බවත් හිතේ තියාගෙන 5ට විතර යන බවත් හිතේ තියාගෙන විකාල භෝජනයේ සිල්පදේ රකින්නවා කියලා කියහම ඕක රැකින්නේ 12න් පස්සේ ඉඳලා පහුවදා පාන්දර වෙනකන්. අරුණ නැගෙනකන්. ඉතින් නෑනේ දැන් මේක රැට කැඩෙනවනේ ගියහම. ඉතින් එතකොට විකාල භෝජනය කරන්නේ නැහැ කියලා කීප එකත් බොරු. බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදා කීප එකත් බොරු. බොරු කියන්නේ නැහැ කියලා නේ කිව්වේ. නමුත් හිතේට තියෙනවනේ හවස යනවා කියලා. ඉතින් ඒකට සම්පූර්ණ වෙනවද සීල්? ඒකයි කිව්වේ 24 පැයක සීලයක් මේ ශාසනයේ තියෙන්නේ කියලා. පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ ඒකට. නමුත් ඒක ආරක්ෂා කරන්නේ නැතුව ජීවිතයේ සැඳෑ සමයටම ඇවිල්ලා තව යන්නේ නිමක් නැති තණ්හාවක් නිසානේ. ඉතින් එතකොට හිතන්නකෝ හැන්දෑවට ගෙදර දොර දාලා ඉන්න බැරි මම මේවා ඔක්කොම දාලා යන්න වෙච්ච දවසට මොකද කරන්නේ කියලා. මේවා ඔක්කොම දාලා දවසක යන්න වෙනවා නම් මම වෙනුවෙන් වැඩක් නොකර මේ රකින්න දේවල් කාටද කියලා. එතකොට තමයි තේරෙන්නේ අපි කොච්චර මෝඩ වැඩ කරලාද කියලා. අන් ඒ නිසා මරුණ කෙනා දිහා බලලා අඬනවට වඩා මේ තරම් වාසනාවන්ත අවස්ථාවක් ලැබිලත් එයින් ප්‍රයෝජන නොගන්න අය දිහා බලලා අඬන එක මං හිතන්නේ ඊට වඩා හොඳයි කියලා. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ සසර ගැන මොනවද දේශනා කළේ? මේ කය ගැන මොනවද දේශනා කළේ? මේ සසරින් මිදෙන්නේ කොහොමද කියලා කොයි විදිහටද දේශනා කළේ? සුගතියක යන්න මොනවද කරන්න ඕනේ? සිල් ආරක්ෂා කරන්න කීවා. නැවත සුගතියක ඉපදුනහම ඒ සුගතියේ මනාව වූ සැපයක් විඳින්න නම් අඩුපාඩු නැතුව ජීවත් වෙන්න නම් නෑ බෑ කියන්නේ නැතුව ජීවත් වෙන්න නම් මනාව දානය සම්පූර්ණ කරගන්න කියලා දේශනා කළා. ඉතින් දස දාන වස්තුවක්ම පෙන්වුවානේ. ඒ දස දාන වස්තුව කොච්චර සම්පූර්ණ කරලාද? සීලය කොච්චර පිරිසිදුද පොහසත්ද කියලා බලලා සූදානම් වෙන්න මැරෙන දවසට අඬන්න නැතුව මැරෙන්න. සතුටු වෙවි මැරෙන්න. hina වෙවි මැරෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න පුළුවන් වුණොත් මේ ලැබිච්ච අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මාරයට පිටුපාලා hina වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ශම්මි ක්‍රිෂාන්ත මහත්මයා, චම්පා නිලන්ති මහත්මිය, දීපානී ප්‍රියදර්ශනී මහත්මිය, ප්‍රදීප් නිශාන්ත මහත්මයා, ශිරාල් නිරෝෂන් මහත්මයා, ජගත් කුමාර මහත්මයා සහ අයෝධ්‍යා සමන්ති මහත්මිය විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා. EJP චන්ද්‍රසේන පියාණන් පරලෝ සැපත් වී වසර 15ක් සපිරීම සහ ගුණශීලී පුංචි හේවා මෑණියන් පරලෝ සැපත් වී වසර 11ක් සපිරීම නිමිති කරගෙන මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර එම දෙමව්පියන්ටත් ජිනදාස මුතුගල මාමා, දිලීප් කුමාර මල්ලි, ඉසුරු ලක්ෂාන් මල්ලි ඇතුළු පවුලේ වර්ග පරම්පරාවේ මියගිය නෑහිත මිතුරන් සියලු දෙනාටමත් නිවන් දකින ආත්මය වනතෙක්ම මිත්‍යා දෘෂ්ටිකතාවයකට පත් නොවී සම්මා දිට්ඨික භාවයෙන්ම ඉපදේවා. හැකි ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලුම කුසල් බලයෙන් සෙනායා පාරමී එදිරිවීර, ඔකඳ එදිරිවීර ඇතුළු සියලු දූ දරුවන්ගේ සාංසාරික කර්ම දෝෂ වෙත්නම් ඒ සියලු දෝෂයන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ධර්ම දානානිසංසයෙන් දුරින්ම දුරු වේවා. මෙලව යහපත් බව උදෙසා, සාර්ථක බව උදෙසා කරන කියන සියලුම යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. චම්පා නිලන්ති මහත්මිය, ගාමිණී අබේදීර මහත්මයා, ලීලාවතී නැන්දා, පියසීලී හේමලතා මහත්මිය, දීපානී ප්‍රියදර්ශන මහත්මිය, ප්‍රදීප් නිශාන්ත මහත්මයා, ශිරාල් නිරෝෂන් මහත්මයා සහ ජගත් කුමාර යන මහත්ම මහත්මීන්ගේ
සියලු දුක් කරදර කම්කටොළු තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම තුරන් වේවා. දායකත්වයේ දරූ එම මහත්ම මහත්මීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාම නිවන් දකින ආත්මය වනතෙක් මිත්‍යා දෘෂ්ටිකතාවයකට පත් නොවී සම්මා දිට්ඨික භාවයෙන්ම ඉපදේවා. ඒ හැම කෙනෙක්මත් ඊටාම ඉක්මන් භවයකම සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසීම ලබත්වා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. දායක පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැමතෙම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. හැම කෙනෙක්ම ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ද්වේෂක්ඛයෝ නිබ්බානං